හරි. අද අපි කතා කරන්න යන්නේ පළවෙනි පාඩමේ 12 වෙනි කොටස. පළවෙනි පාඩමේ 12 වෙනි කොටස. අවදානම් හා විනිශ්චිතතාවය. අවදානම හා විනිශ්චිතතාවය. ගන්නකො පුතේ මාතෘකාව අවදානම හා විනිශ්චිතතාවය. පළවෙනි පාඩමේ 12 වෙනි කොටස. අවදානම හා අවිනිශ්චිතතාවය. අවදානම හා අවිනිශ්චිතතාවය. පාඩමේ මාතෘකාව දාගන්න. අවදානම හා අවිනිශ්චිතතාවය කියලා. අවදානමට අපි කියනවා risk. අවිනිශ්චිතතාවයට කියනවා uncertainty. අවදානම සහ අවිනිශ්චිතතාවය. අවදානමක් කියලා කියන්නේ දරුවනේ අනාගතයේදී යම් දෙයක් සිදුවීමට තියෙන නැඹුරුවට අපි කියනවා අවදානම කියලා. ඒ කියන්නේ අනාගතයේදී අපිට ඍණාත්මක බලපෑමක් ඇති වෙන්න තියෙන සම්භාවිතාවයට නැත්නම් අනාගතයේ අනිවාර්යයෙන්ම ඍණාත්මක බලපෑමක් ඇති වෙයි කියන එකට අපි කියනවා අවදානම කියලා. අපිට පාඩුවක් ඇති වෙයි කියන එකට. අවිනිශ්චිතතාවය කියලා කියන්නේ අනාගතයේ අපිට පාඩුවක් වෙන්නත් පුළුවන් අනාගතයේ අපිට වාසියක් වෙන්නත් පුළුවන් වෙන එකට අපි කියනවා අවිනිශ්චිතතාවය කියලා. දැන් කලමනාකරණ ගිණුම්කරණයේ දත්ත උපයෝගී කරගෙන හොඳට අහගෙන ඉන්න. කලමනාකරණ ගිණුම්කරණයේ දත්ත උපයෝගී කරගෙන අපි ව්‍යාපාර ආයතනයක තීරණ ගද්දී ව්‍යාපාර ආයතනයක කටයුතු කරද්දී අපිට මේ වචන දෙකත් එක්කම තමයි කටයුතු කරන්න වෙන්නේ. එකක් තමයි අවදානම, අවිනිශ්චිත එක තමයි අවිනිශ්චිතතාවය. දැන් ඔයා ලබන සතියේ AAT exam එක ලියනවා. අවදානමක් තියෙනවා ඔයා විභාගයේ ෆේල් වෙන්න. අවිනිශ්චිතතාවය තමයි ඔයා විභාගේ ෆේල් වෙන්නත් පුළුවන්, ඔයා විභාගේ පාස් වෙන්නත් පුළුවන්. තේරුණා නේද? ඒතර අපිට ව්‍යාපාර ආයතනයක අපි හිතමු ද්‍රව්‍ය ඒකක 10000ක් තියෙනවා. අවදානම තමයි ওই ද්‍රව්‍ය ඒකක 10000 විනාශ වෙන්න පුළුවන්. ඒක අවදානම. අවිනිශ්චිතතාවය තමයි මේ ද්‍රව්‍ය ඒකක 10000 විනාශ වෙන්නත් පුළුවන්. මේ ද්‍රව්‍ය ඒකක 10000න් භාණ්ඩ නිෂ්පාදනය කරන්නත් පුළුවන්. ඒතර හොඳ දෙයක් වෙන්නත් නරක දෙයක් වෙන්නත් තියෙන අවිනිශ්චිතතාවය තමයි මෙතන අවිනිශ්චිතතාවය කියන පදෙන් අර්ථ දක්වන්නේ. එහෙනම් අපි ව්‍යාපාර ආයතනයක අවදානම සහ අවිනිශ්චිතතාවය. අවදානම කියන එකට කොහොමද මුහුණ දෙන්නේ? ව්‍යාපාරික තීරණ ගනිද්දී. අවිනිශ්චිතතාවයට කොහොමද මුහුණ දෙන්නේ? ව්‍යාපාර ආයතනයක තීරණ ගනිද්දී කියන එක තමයි මේ පාඩම යටතේ, ඒ කියන්නේ පළවෙනි පාඩමේ මේ 12 වෙනි සෙක්ෂන් එක යටතේ සාකච්ඡා කරන්න ඉන්නේ. හරි. එහෙනම් අපි ඉක්මනට ලියාගමු අවදානම සහ අවිනිශ්චිතතාවය කියන්නේ මොකක්ද කියලා. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් දරුවන්ට. හරි. මෙන්න මේ නෝට් එක ලියා ගන්න පුතාලා. අවදානම සහ අවිනිශ්චිතතාවය. හරි. ලියා ගන්න පළවෙනි අනුමාර්ථකාව අවදානම. අවදානම. හරි. ඒ යටතේ ලියා ගන්න අවදානම කියන්නේ මොකක්ද කියලා මෙහෙම ලියන්න. යමක් සිදුවීමට හෝ සිදු නොවීමට ඇති සම්භාවිතාවය යමක් සිදුවීමට හෝ සිදු නොවීමට ඇති සම්භාවිතාවය අවදානම ලෙස සරලව හැදින්විය හැක. අවදානම ලෙස සරලව හැදින්විය හැක. අවදානම ලෙස සරලව හැදින්විය හැක. එතනටම අවදානම තුල වැදගත් මූලිකාංග තුනක් වේ. අවදානම තුල වැදගත් මූලිකාංග තුනක් වේ. හරි. වෙන පාට පෑනකින් ලියන්න 1 2 3 කියලා දාලා පළවෙනි එක අනාගතය නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බැවින් අවදානම නිශ්චිතව පුරෝකථනය කළ නොහැකි බැවින් අවදානම විචලතාවයට සම්බන්ධ වේ. අවදානම විචලතාවයට සම්බන්ධ වේ. අවදානම විචලතාවයට සම්බන්ධ වේ. අංක 2 වෙන පාට පෑනෙන්ම ලියන්න. අංක 2 අවදානම අපගේ බලාපොරොත්තු වලට සම්බන්ධ වේ.
අවදානම අපගේ බලාපොරොත්තු වලට සම්බන්ධ වේ. තුන්වෙනි එක සත්‍ය වශයෙන් සිදුවන දෙය අපේක්ෂිත තත්වයෙන් වෙනස් විය හැකි බැවින් සත්‍ය වශයෙන් සිදුවන දෙය අපේක්ෂිත තත්වයෙන් වෙනස් විය හැකි බැවින් අවදානම ඇතිවේ. අවදානම ඇතිවේ. හරි, ඊළඟට අනුමාර්ථකාවක් ගන්න අවිනිශ්චිතතාවය. අවිනිශ්චිතතාවය. එතනට ලියා ගන්න සාමාන්‍ය පෑනෙන්. ප්‍රතිඵලය සංඛ්‍යානමය විශ්වාසයකින් පුරෝකථනය කළ නොහැකි බැවින් ප්‍රතිඵලය සංඛ්‍යානමය විශ්වාසතාවයකින් පුරෝකථනය කළ නොහැකි තත්වයන් එහෙමෙන්න ඕනේ. පුරෝකථනය කළ නොහැකි තත්වයන් අවිනිශ්චිතතාවයට සම්බන්ධ වේ. අවිනිශ්චිතතාවයට සම්බන්ධ වේ. අවිනිශ්චිතතාවයට සම්බන්ධ වේ. අවිනිශ්චිතතාවයට සම්බන්ධ වේ. තොරතුරු ප්‍රමාණවත් නොවීම නිසා ප්‍රතිඵල පුරෝකථනය කිරීමට නොහැකි වීමයි. හරිද? එච්චරයි. හරි. ඊළඟට අනුමාර්ථකාවක් දාගන්න. අවදානම හා අවිනිශ්චිතතාවය යටතේ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. අනුමාර්ථකාවක් දාගන්න. අවදානම හා අවිනිශ්චිතතාවය යටතේ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. ශිල්ප ක්‍රම තුනක් තියෙනවා පුතේ. මේ ශිල්ප ක්‍රම තුන ගැන තමයි මේ සෙක්ෂන් එකේදී ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට පළවෙනි පාඩමේ සම්පූර්ණම දේවල් ටික ඉවර වෙලා යනවා. ඔයාලා තව න්‍යායන් තුනක් ඉගෙන ගන්න ඕන. ඒ න්‍යායන් තුන තමයි එකක් අපේක්ෂිත අගය. මේ ටික ලියා ගන්න. අපේක්ෂිත අගය. expected value EV කියලා කියනවා. අපේක්ෂිත අගය. ඊට පස්සේ තව ඉගෙන ගන්න තියෙනවා තීරණ රුක් සටහන්. තව එකක් ඉගෙන ගන්න තියෙනවා සසම්භාවී ගෙවුම් වගු. සසම්භාවී ගෙවුම් වගු. හරි. අවදානම් හා විනිශ්චිතතාවයන් හැමුවේ තීරණ ගැනීමේ ශිල්ප ක්‍රම. දාගන්න ශිල්ප ක්‍රම. ශිල්ප ක්‍රම තුනක් තියෙනවා. එක ශිල්ප ක්‍රමයක් තමයි අපේක්ෂිතාගය. අනිත් එක තමයි තීරණ රුක් සටහන්. අනිත් එක තමයි සසම්භාවී ගෙවුම් වගු. අද දවසේදී අපි අපේක්ෂිතාගයයි තීරණ රුක් සටහනයි අඩුම ගාන ඉවර කරගන්න බලමු. පුළුවන්කමක් ලැබුණොත් සසම්භාවී ගෙවුම් වගු කියන මාතෘකාවත් සාකච්ඡා කරමු. පැහැදිලිනේ? හරි. එහෙනම් පුතේ පළවෙනි මාතෘකාව දාගන්න අපේක්ෂිත අගය. පළවෙනි මාතෘකාව දාගන්න දරුවෝ. ඒ කියන්නේ මේ මාතෘකාව තුන පල්ලෙන් පල්ලයට ලියාගෙන ඒක යටතේ පළවෙනි මාතෘකාව දාගන්න අපේක්ෂිත අගය expected value. අපේක්ෂිත අගය. අපේක්ෂිත අගය. හරි. අපේක්ෂිත අගය කියන්නේ හරිම සරලම දෙයක්. ඒ කියන්නේ අනාගතයේ යම්කිසි අවදානමක් සිදු වෙන්න තියෙන ඉඩ ප්‍රස්තාවට අපි කියනවා අපේක්ෂිත අගය කියලා. දැන් මේ මෙතන අපි බල්බ් 100ක් හැදුවා. නිකන් හිතන්න බල්බ් 100ක් හැදුවා. බල්බ් 100න් බල්බ් 80ක්. බල්බ් 80ක් හොඳ වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. බල්බ් 100න් බල්බ් 80ක් හොඳ වෙන්න සම්භාවිතාවයක් තියෙනවා. එහෙනම් අපේක්ෂිත අගය 80යි. ඒ කියන්නේ හොඳ ඒකක 80යි.
ඕකට තමයි අපි අපේක්ෂිත අගය කියන්නේ. හරිම සරල දෙයක්. මේක අපි හදන්නේ. මේක අපි හදන සූත්‍රයක් තියෙනවා. මේ 100 කියන්නේ n වැඩි කරනවා p වලින්. p කියන්නේ probability සම්භාවිතාවය. මේවා එකතුව sigma np. ඒතර වැඩි කිරීමක් තියෙනකොට නිකම්ම ලියන්න පුළුවන් sigma np කියලා. මේක තමයි අපේක්ෂිත අගය හදන සූත්‍රය. sigma np numbers ගන්න probability එකෙන් වැඩි කරනවා. probability එක කියන්නේ සම්භාවිතාවය. හරි මම පොඩි නෝට් එකක් ෂෙයා කරන්නම් ඒක ලියා ගන්න. අපේක්ෂිත අගය කියලා මාතෘකාව දාලා මෙන්න මේ නෝට් එක ලියා ගන්න දරුවනේ. අපේක්ෂිත අගය කියලා මාතෘකාව දාලා මෙන්න මේ වාක්‍ය ලියා ගන්න. සම්භාවිතා අගයන් මත පදනම් වූ ලියන්න. සම්භාවිතා අගයන් මත පදනම් වූ බරිත සාමාන්‍ය අගයයි. බරිත සාමාන්‍ය අගයකි. බරිත සාමාන්‍ය අගයකි. තනි සිදුවීමක අපේක්ෂිත අගය. තනි සිදුවීමක අපේක්ෂිත අගය. තනි සිදුවීමක අපේක්ෂිත අගය. කළමනාකරන තීරණ ගැනීමේදී කළමනාකරන තීරණ ගැනීමේදී ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් සිදු කරයි. ප්‍රයෝජනවත් මඟ පෙන්වීමක් සිදු කරයි. ලියා ගන්න ඔය සූත්‍රයේ අපේක්ෂිත අගය සමානයි සිග්මා np. ඒක පල්ලෙන් සූචියේ ලියා ගන්න. සිග්මා කියන්නේ එකතුව. n කියන්නේ ප්‍රතිඵල ගණන. p කියන්නේ ප්‍රතිඵලයක් සිදුවීමේ සම්භාවිතාවය. probability කියන තමයි p අකුර ගන්න. පැහැදිලිනේ? හරි. ඒ වැඩේ හරිනම් ඊළඟට අපි අභ්‍යාසයක් ලියාගමු. මෙන්න මේ අභ්‍යාසය ලියා ගන්න දරුවනේ. මේ අභ්‍යාසය ලියා ගන්න. ඉක්මනට මම විනාඩි 2ක වගේ කාලයක් පුතාලට දෙන්නේ. පෙත්මි සමාගමේ නිෂ්පාදිතයේ ලියා ගන්න. දෛනික විකුණුම් පහත පරිදි විය හැකිය. දෙපැත්තට දාගන්න විකුණුම් ප්‍රමාණයයි සම්භාවිතාවයයි. විකුණුම් ප්‍රමාණ ටික පල්ලෙන් පල්ලයට දාගන්න. 10 10යි 20 10යි 30 10යි 40 10යි. සම්භාවිතාවය ලියා ගන්න. 0.2යි 0.3යි 0.4යි 0.1යි. අර එකතුව කියන එක නම් අවශ්‍යත් නැහැ. එකතුව කොහොමත් සම්භාවිතා ආගයන් වල එකතුව එකක් වෙන්න ඕන. හරි. පළවෙනි ලියා ගන්න ප්‍රශ්නේ. ඔබ විසින් අපේක්ෂිත දෛනික විකුණුම් අගය ගණනය කරන්න. ඔබ විසින් අපේක්ෂිත දෛනික විකුණුම් අගය ගණනය කරන්න. ඕකේ අදහස මොකද්ද පුතේ? ඒ කියන්නේ දවසකට 10000ක් විකුණෙන්න පුළුවන් සම්භාවිතාවය 120යි. 0.2යි ඒකයි. දවසකට 20000ක් විකිනෙන්න පුළුවන් සම්භාවිතාවය 130යි 0.3යි. දවසකට 30000ක් විකිනෙන්න පුළුවන් සම්භාවිතාවය 140යි. දවසකට 40000ක් විකිනෙන්න පුළුවන් සම්භාවිතාවය 10යි. ඒතර ඔහොම බාණ්ඩ අලෙවි කරොත් දවසක විකුණුම් අගය කීයද කියලා යහන්නේ. අපේක්ෂිත අගය. ලියා ගන්න උත්තරේ අපේක්ෂිත අගය 10,000 වෙන්න පුළුවන් සම්භාවිතාවය 0.2යි. 20000 වෙන්න පුළුවන් සම්භාවිතාවය 0.3යි. 30000 වෙන්න පුළුවන් සම්භාවිතාවය 0.4යි. 40000ක් වෙන්න පුළුවන් සම්භාවිතාවය 0.1යි. එතකොට 10,000න් 120ක් කියන්නේ 2000යි. 20000න් 0.3ක් කියන්නේ 6000යි.
30.4ක් කියන්නේ 12000යි. 40.1ක් කියන්නේ 4000යි. එතකොට කීයද ඔක්කොම? 24000යි. අපේක්ෂිත අගය තමයි අපේක්ෂිත විකුණුම්. මේකට අපි කියනවා අපේක්ෂිත විකුණුම්. මැනේජර් අපෙන් ඇහුවොත් සාමාන්‍යයෙන් දවසකට කොච්චර විකිනේද කියලා අපිට දැන් මෙහෙම වෙන්න පුළුවන් සම්භාවිතාවය යන්නේ මේ. අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් දවසකට ඒකක 24000ක් වගේ විකිනේ. එහෙම කියලා උත්තරයක් දෙන්න පුළුවන්. ඔය අපේක්ෂිතාවය කියන එකේ අදහස ඒකයි. හරි. ලියාගන්න ඉක්මනට තව අභ්‍යාසයක් දෙන්න. ඉවරයිනේ. හරි. මෙන්න මේ අභ්‍යාසය ලියා ගන්න දරුවනේ.
හරිද ලියාගෙන ඉවරද? ඔව්නේ. හරි. ආශිර්වාදී සමාගම පී නිපදවා විකුණයි. එකක විකුණුම් මිල රුපියල් 12යි. අපේක්ෂිත ඉල්ලුම සහ විචල්්‍ය පිරිවැයන් පහත පරිදි වේ. මාසික ඉල්ලුම තියෙනවා විචල්්‍ය පිරිවැය. ඒවල් අදාළ සම්භාවිත ආගයන් වෙන වෙනම දීලා තියෙනවා. මෙතන එකතුව 1යි කියලා වැටලා තියෙන එක ඔයාලට පේනවද? මේ මවුස් පොයින්ටර් එකේ තියෙන තැන 1යි කියලා වැටලා තියෙන එක මේ සම්භාවිත ආගයන් වලට තමයි 1 වැටෙනවා. මෙතන සම්භාවිතාවයේත් එකතුව 1යි මෙතනට නැහැ. හරි. මෙතනට නැහැ. ඒක වැටෙන්න ඕනේ මෙතනට. මෙතන තමයි 1යි කියලා වැටෙන්න ඕනේ. ඒකකයක විචල්්‍ය පිරිවැයන් විකුණුම් පරිමාව මත රඳා නොපවතී. මාසික ස්ථාවර පිරිවැය ලක්ෂ 5ක් වේ. ඔබ විසින් අපේක්ෂිත මාසික ලාභය ගණනය කරන්න. අපේක්ෂිත ලාභය හදන්න කියන්නේ. හරි. අපි අදම බලන්න. දැන් අපේක්ෂිත ඉල්ලුම කීයද? අපේක්ෂිත ඉල්ලුම අපේක්ෂිත ඉල්ලුම අපේක්ෂිත ඉල්ලුම මාසික ඉල්ලුම තියෙනවා 1.50යි ලක්ෂ 2යි 2.40යි 1.50යි ලක්ෂ 2යි 2.40යි සම්භාවිතාවයේ තියෙනවා 0.3යි 0.6යි 0.1යි බලමු අපේක්ෂිත ඉල්ලුම කීයද කියලා 45000යි 1.20යි 24000යි ඔක්කොම එකතුව කීයක් එනවද පුතාලා 1.89යි අපේක්ෂිත විචල්්‍ය පිරිවැයත් බලමු අපේක්ෂිත විචල්්‍ය පිරිවැය ये देने 6යි 7යි 8යි 6යි 7යි 8යි සම්භාවිතාවයේ තියෙනවා 0.1යි 0.3යි 0.6යි මේ 0.6යි 2.1යි 4.8යි එකක විචල්්‍ය පිරිවැය බලමු 7.5යි ඒ නිසා අපිට දායකය ගන්න පුළුවන් ලාභේ නෑන්නේ ලාභය ගන්න නම් මුළු දායකය බලනවා දැන් එකක දායකය කීයද එකක මිල කීයද එකක මිල රුපියල් 12යිනේ 12න් අඩු කරනවා 7.5 විචල්්‍ය පිරිවැය 7.5යි ඒ වගේ එකක 1.89යි කීයද දායකය 850යි 500යි 850යි 500යි ස්ථාවර පිරිවැයකින් අඩු කරන්න ඕන ස්ථාවර පිරිවැය තියෙනවා ලක්ෂ 5ක් ලක්ෂ 5ක් අඩු වුණාම අපේක්ෂිත ලාභය අපේක්ෂිත ලාභය 3,50,500යි අපේක්ෂිත ලාභය 3,50,500යි 3,50,500යි
ඒ තමයි ආන්සර් එක. ලියා ගන්න. හරිනේ ඉවරයිනේ. right. ඊළඟට මාර්තුක. හරිද පුතේ? තව කාලය අවශ්‍යද? හරි. ඊළඟට ගන්න මාතෘකාවක් නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. හරි. දැන් ඔය expected value එකේම තව අපි එකක් ගණනය කරනවා. තව ප්‍රභේදයක් ගණනය කරනවා. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. දාගන්න මාතෘකාව නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. ඒකෙදී අපි නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය කියන්නේ ආයතනය ඉතාමත් යහපත් ලාභයක් ඉපෙව්වොත් අපිට 500ක ලාභයක් උපයනවා. ආයතනයට වෙන්න පුළුවන් අයහපත්ම තත්ත්වය වුණොත් 200ක් ලාභ උපයනවා. දැන් කොහොම වුණත් ලාභ උපයනවා. වෙළඳපොළ හොදාතර නිකන් අහගන්නකො නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය කියන්නේ මොකක්ද කියලා? වෙළඳපොළ හොදාතර ගියොත් රුපියල් 500ක ලාභයක් උපයනවා. වෙළඳපොළ නරක අතට ගියොත් රුපියල් 200ක ලාභයක් උපයනවා. එහෙනම් නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය කියන්නේ අවදානම් යටතේ උපයන ලාභයයි ඉතා සතුරුදායක මට්ටමේදී උපයන ලාභයයි කියන මෙන්න මේ දෙක අතර වෙනසට අපි කියනවා නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. EVPI කියලා අපි ඒක හඳුන්වනවා. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. Expected value of perfect information. Perfect information. ඒ කියන්නේ නිර්වද්‍ය තොරතුරු තිබ්බොත් ඒවයි තියෙන අපේක්ෂිත අගය. හරි. පොඩි නෝට් එකක් අපි ලියා ගමු. කොහොමද නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය හොයන්නේ කියලා. මේක ලියා ගන්න දරුවනේ. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. ලියා ගන්න ඒක හදන සූත්‍රයක් දීලා තියෙනවා. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය අනු නිර්වද්‍ය තොරතුරු සහිතව නිර්වද්‍ය තොරතුරු සහිතව අපේක්ෂිත අගය සහ නිර්වද්‍ය තොරතුරු සහිතව අපේක්ෂිත අගය සහ නිර්වද්‍ය තොරතුරු රහිතව හොඳම අපේක්ෂිත අගය අතර වෙනසයි. නිර්වද්‍ය තොරතුරු රහිතව හොඳම අපේක්ෂිත අගය අතර වෙනසයි. ලියා ගන්න EVPI ගණනය කරන්නේ
EVPP minus EVUU. ඒ වයින් කියන්නේ මොකක්ද කියලා තියෙනවා. EVPI කියලා කියන්නේ expected value of perfect information. EVPP කියලා කියන්නේ expected value using perfect prediction. EVUU කියලා කියන්නේ expected value under uncertainty. අවදානම් යටතේ අපේක්ෂිතාවය. නැත්නම් අවිනිශ්චිතතාවයේ යටතේ අපේක්ෂිතාවය. EVPP කියන්නේ පූර්ණ අනාවැකියක් භාවිතය. ඒ කියන්නේ වෙළඳපොළ ඉතා හොද වෙයි කියලා හිතලා පූර්ණ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිතාවය. ඒතර පූර්ණ අනාවැකියක් භාවිතයෙන් තියෙන අපේක්ෂිතාවයෙන් අඩු කරන්න ඕන අවිනිශ්චිතතාවයේ යටතේ අපේක්ෂිතාවය. EVPP EVUU. එහෙම තමයි හදන්නේ නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිතාවය. ඉක්මනට ලියාගන්න. හරිද ලියාගෙන ඉවරද? හරි. නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිතාවය හොයන හැටි අපි අභ්‍යාසයකින් කරමු. පොඩක් බොද වෙච්ච ගතියක් නම් තියෙනවා. හොයාගන්න පුළුවන්ද පුතේ අකුරු? මේ අභ්‍යාසය ලියා ගන්න මම විනාඩි 4ක් විනාඩි 3ක් විතර කාලය දෙන්නව ගන්න ඉක්මනට ලියන දරුවනේ. තව ගොඩක් දේවල් උගන්වන්න තියෙනවා.
හරිද ළමයි ලියාගෙන ඉවරද? IRC සමාගම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති තුනකින් කුමන ව්‍යාපෘතිය තෝරාගත යුතුද යන්න තීරණය කළ යුතුය. ව්‍යාපෘති තුන තමයි KLM. ව්‍යාපෘතීන් වල සාර්ථකත්වය පාරිභෝගික ප්‍රතිචාර මත තීරණය වන බව අධ්‍යක්ෂකවරුන්ගේ මතයයි. අදහසයි. පාරිභෝගික ප්‍රතිචාර ඉතා හොඳ වීමට 25% අවස්ථාවක්ද පාරිභෝගික ප්‍රතිචාර හොඳ වීමට 40% අවස්ථාවක්ද පාරිභෝගික ප්‍රතිචාර දුර්වල වීමට 35% අවස්ථාවක් ඇත. සමාගම මෙවැනි තීරණයක් ගැනීම සඳහා අපේක්ෂිත අගය භාවිතා කරයි. එක් විය හැකි ප්‍රතිඵලයේ ශුද්ධ වර්තමාන අගය net present value එක පහත පරිදි වේ. net present value කියන්නේ ශුද්ධ වර්තමාන අගය කියන්නේ ලැබීම් වලින් ගෙවීම් අඩු වුණාට පස්සේ ඉතුරු වෙන මුදල. ඒකට තමයි ශුද්ධ වර්තමාන අගය කියන්නේ. ඒක ඩිස්කවුන්ට් කරලා අරන් තියෙන එකයි net present value වෙලා තියෙන්නේ. පාරිභෝගික ප්‍රතිචාර හොඳ වුණොත් K ව්‍යාපෘතියෙන් 10ක වාසියක් තියෙනවා. ඉතා හොඳ වුණොත්. හොඳ වුණොත් 2.5ක මිලියන 2.5ක් වාසි. දුර්වල වුණොත් K ව්‍යාපෘතියෙන් 8 මිලියන 2ක් වාසි. ඒ කියන්නේ ගෙවීම් වලට වඩා ලැබීම් වැඩි. L ව්‍යාපෘතියෙත් එහෙමයි M ව්‍යාපෘතියෙත් ඒ විදිහට දීලා තියෙනවා. පාරිභෝගික ප්‍රතිචාර පිළිබඳ නිර්වාද්‍ය තොරතුරු සැපයීමට හැකි බව වෙළඳපොළ පරීක්ෂණ සමාගමක් විශ්වාස කරයි. ඒ කියන්නේ මේ දීලා තියෙන තොරතුරු හරි කියලා ඒ අර මාකට් රිසර්ච් කම්පැනි එක තීරණය කරලා තියෙනවා. ඔබ විසින් වෙළඳපොළ පරීක්ෂණ සමාගමේ තොරතුරු වලට ගෙවිය යුතු උපරිම මුදල තීරණය කරන්න. එහෙනම් අපි බලන්න ඕන ඒකෙදි ගණනය කරන්න ඕනේ නිර්වාද්‍ය තොරතුරු වල අපේක්ෂිතාවය. මේකෙදි බලන්න ඕනේ ඊටාම දැන් සාමාන්‍ය තත්ත්වයෙන් ගියොත් කම්පැනි එක කොච්චර ලාභයක් උපයනවද? මේ වෙළඳපොළ ප්‍රතිචාර දිහා බලලා ඒ කියන්නේ මේ කවුද වෙළඳපොළ පරීක්ෂණ සමාගම දෙන තොරතුරු දිහා බලලා එහෙම වුණොත් කොච්චර ශුද්ධ වර්තමානගයක් උපයනවද? එහෙනම් අපි සාමාන්‍ය උපයන ගානට වඩා මේ ව්‍යාපෘතිය මත උපයන ගාන වැඩි වුණොත් ඒ වැඩි වෙන ප්‍රමාණය අපිට පුළුවන් වෙළඳපොළ පරීක්ෂණය කරන සමාගමට ගෙවන්න. එහෙමනේ. ඒකට හදන්න ඕනේ නිර්වාද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය කියන මිනුම. මේ ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න දරුවනේ. තවම ලියනවා තවම කාලය ඕනද?
දරුවනේ ඉක්මනින් ලියන්න. ඔයගොල්ලෝ කාලය ගන්නවා වැඩි මට පේන හැටියට. ඉවරයි මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරිද ඉවරයිද? right. අපි ඉස්සලා මේ ප්‍රශ්නයට දැන් මේ වෙළඳපොළ ප්‍රතිචාර මත වෙළඳපොළ ප්‍රතිචාර වෙනස් වීම මත අපේක්ෂිත අගය හොයා ගන්න ඕන. දැන් වෙළඳපොළ ප්‍රතිචාර වර්ග 3යිනේ තියෙන්නේ. ඉතා හොඳයි, හොඳ, දුර්වල. මේවායේ සම්භාවිතාවය අගයන් කොහොමද තියෙන්නේ? සම්භාවිතාවයේ probability එක. ඉතා හොඳ වෙන්න තියෙන සම්භාවිතාවය 0.25යි. හොඳ වෙන්න 140යි. දුර්වල වෙන්න 135යි. 125යි කියන්නේ 0.25යි. 140යි කියන්නේ 0.4යි. 135යි කියන්නේ 0.35යි. ඔය තමයි සම්භාවිතා අගයන්. එහෙනම් ඔය එක එක සම්භාවිතා අගයන් වලදී අපි බලන්න ඕන K ව්‍යාපෘතිය, L ව්‍යාපෘතිය, M ව්‍යාපෘතියේ අපේක්ෂිත අගය. K ව්‍යාපෘතිය, M ව්‍යාපෘතිය, L ව්‍යාපෘතිය. මේ එක එකේ අපේක්ෂිත අගයන් බලන්න. ඒක හදන්නේ මේ තියෙන ගාන තමයි වැඩි කරලා දාන්න ඕනේ. දැන් පළවෙනි එකේ K ගේ 10ක් තියෙනවානේ සුද්ධ වර්තමානාගේ. ඒතකොට 10 වැඩි කරනවා 2.5. 0.25. K ව්‍යාපෘතිය අපේක්ෂිත අගය 2.5. මේ තමයි අපේක්ෂිත අගය. ඊට පස්සේ හොඳ වෙන්න නම් තියෙනවා 1යි 2.5යිනේ. ඒතකොට 2.5 වැඩි කරන්න ඕන 0.4. එතකොට 1යි. K ගේ දුර්වල වුණොත් 2යිනේ. 2 වැඩි කරන්න ඕන 0.35. 0.7යි. ඔය තියෙන්නේ K ව්‍යාපෘතිය අපේක්ෂිත අගයන් ටික. ඒ වගේ M ව්‍යාපෘතියයි L ව්‍යාපෘතියයි අපේක්ෂිත අගයන් හොයලා දාගන්න බලන්න. වැඩි කරලා දාන්න. L එකේ තියෙනවා 16ක්. 16 වැඩි කරනවා 0.25. එතකොට 4යි. ඊළඟට තියෙනවා 3ක්. 3 වැඩි කරනවා 0.4. 1.2යි. ඊළඟ එකේ 1.4යි නේ අපේක්ෂිත අගය. ඒක වැඩි කරනවා 0.35. 0.49. L ව්‍යාපෘතිය 12. 12 වැඩි කරනවා 0.25. ඒතර 3යි. ඊළඟ එකේ 0.3යි 3.75 වැඩි කරන්න ඕන 0.4. 1.5යි. ඊළඟ එකේ 3.75 ඊළඟ එකේ 1 වැඩි කරනවා 0.35. 0.35. දැන් මේ එක එක ව්‍යාපෘතියේ අපේක්ෂිත අගයන් ටික ගමු බලන්න. මෙතන කීයද? K ව්‍යාපෘතියේ අපේක්ෂිත අගය 4.2. 4යි 1.2යි 0.49 මිලියන ඈ. මේ ඔක්කොම අපේක්ෂිත අගය යන්නේ රුපියල් මිලියන වලින් ඈ. 5.69. 3යි 1.5යි 0.35. 4.85. දැන් මේ තියෙන K ව්‍යාපෘතියේ සුද්ධ වර්තමානාගේ 4.2යි
M ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානාංකය 5.69යි. L ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමානාංකය 4.85යි. දැන් එතකොට මෙහෙම ව්‍යාපෘති තුනේ ශුද්ධ වර්තමානාංකයන් ආවොත් අපි ක්‍රියාත්මක කරන්නේ මොන ව්‍යාපෘතියද? M ව්‍යාපෘතියයි. ඒකේ වැඩිම ශුද්ධ වර්තමානාංකයක් තියෙන්නේ. එහෙනම් දැන් වෙළඳපොළ පරීක්ෂණ සමාගමෙන් ලබා දෙන දත්ත අනුව එයා ඒ දත්ත මත පදනම් වෙලා එන ලාභයෙන් 5.6 මිලියන 5.69ට වඩා වැඩි නම් ඒ වැඩි වෙන කොටස අපිට පුළුවන් වෙළඳපොළ පරීක්ෂණ සමාගමට ගෙවන්න. මොකද ඒකට හේතුව තමයි දැන් වෙළඳපොළ පරීක්ෂණ සමාගම හිටියත් වෙළඳපොළ පරීක්ෂණ සමාගම හිටියේ නැතත් අපි මිලියන 5.69ක් එන ව්‍යාපෘතියනේ තෝරන්නේ. එතකොට ඒ තෝරලා එයාලගේ පරීක්ෂණ දත්තත් එක්ක බලපුවාම ඊට වඩා වැඩි ලාභයක් උපයනවා නම් ඒ වැඩි අගය අපිට දෙන්න පුළුවන් වෙළඳපොළ පරීක්ෂණ සමාගමේ ගාස්තුව විදියට. ඒකට අපි හදන්න ඕන expected value perfect information නේ. EVPI හදන්නේ EVPP වලින් EVUU අඩු කරනවා. EVPP වලින් අඩු කරනවා EVUU. දැන් අපි expected value under uncertainty අවිනිශ්චිතතාවයන් යටතේ අපි අවිනිශ්චිතතාවයන් ටික තිබ්බොත් අපි උපයන්නේ 5.69. දැන් බලන්න ඕන expected value using perfect prediction. ඒ කියන්නේ පූර්ණ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිත අගය. ඒක වෙනම හදා ගන්න වෙනවා. expected value using perfect prediction. පූර්ණ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිත අගය. එතකොට අපි බලනවා පූර්ණ අනාවැකි දාලා අපේක්ෂිත අගය හොයාගන්නයි මේ සූදානම් වෙන්නේ. බලන්න. එක එක අවස්ථාවෙන් අවස්ථාවට අනාවැකි දා ගන්නවා. දැන් ඊටා හොද වුණොත් දැන් වෙළඳපොළ පරීක්ෂණ සමාගමේ දත්තයන් ටික නෙමෙයි තියෙන්නේ. දැන් ඊටා හොද වුණොත් අපි කොයි ව්‍යාපෘතියද ගෙනියන්නේ? මේ තුනෙන් වැඩිම එන්නේ. එතකොට M හොඳයි. හොඳ වුණොත් මේ තුනෙන් වැඩිම එන්නේ මොකද්ද? 1.5 හොඳයි. දුර්වල වුණොත් මේ තුනෙන් වඩා හොඳ 0.7. එහෙනම් ඔය තුනේ දැන් අපිට කියන්නේ වෙළඳපොළ ප්‍රතිචාර ඉතා හොද වෙනවා නම් ඒවා බලලා බැලුවොත් M ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. වෙළඳපොළ ප්‍රතිචාර හොඳයි නම් L ව්‍යාපෘතිය. වෙළඳපොළ ප්‍රතිචාර දුර්වලයි නම් K ව්‍යාපෘතිය තමයි හරියන්නේ. ඒතර අපිට එතන ගණනය කරගන්න පුළුවන් පූර්ණ අනාවැකියක් භාවිතයෙන් අපේක්ෂිත අගය 4යි 1.5යි 0.7යි 6.2යි. ඒකට පූර්ණ අනාවැකියක් ගියොත් ඒ කියන්නේ පාරිභෝගික ප්‍රතිචාර බලලා ඒ ගැළපෙන විදියට ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරොත් අපිට 6.2ක ලාභයක් මිලියන 6.2ක අපේක්ෂිත ශුද්ධ වර්තමානාංකයක් උපයන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍ය විදියට ක්‍රියාත්මක කරොත් මිලියන ඒ කියන්නේ වෙළඳපොළ ප්‍රතිචාර බලන්න නැතුව ගියොත් මිලියන 5.69ක් එනවා. වෙළඳපොළ ප්‍රතිචාර බලලා ගියොත් ඒ කියන්නේ පරීක්ෂණ සමාගමේ දත්තත් එක්ක මිලියන 6.2ක් එනවා. ඒතර වැඩිපුර කීයක් උපයලා තියෙනවද? 0.51ක් රුපියල් මිලියන. එම නිසා වෙළඳපොළ පරීක්ෂණ සමාගමට ගෙවිය හැකි උපරිම මිල රුපියල් මිලියන 0.51යි. ඒ කියන්නේ යාළගේ දත්ත මත පදනම් වෙලා වර්ධනය වෙච්ච ලාභයේ හිම්පිටින්ම ඒගොල්ලන්ට අපිට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි ආන්සර් එක. ඒ තමයි පූර්ණ අනාවැකියක් නිර්වද්‍ය තොරතුරු වල අපේක්ෂිත අගය. ඒතර නිර්වද්‍ය තොරතුරු මත පදනම් වුණොත් මිලියන 6.2ක ලාභයක්. සාමාන්‍ය තත්ත්වයට ගියොත් මිලියන 5.69ක් උපයන්නේ. එතකොට මේ වැඩි වෙන්නේ වෙළඳපොළ ප්‍රතිචාර බැලුවොත්නේ. එතකොට වෙළඳපොළ ප්‍රතිචාර බැලුවොත් මිලියන 0.51ක් වැඩි වෙනවා. ඒ කියන්නේ 5,10,000ක් වැඩි වෙනවා. එහෙනම් අපිට වෙළඳපොළ පරීක්ෂණ සමාගමට රුපියල් 5,10,000ක් ගෙවීමේ හැකියාව තියෙනවා.
හරිනේ ලියාගෙන ඉවරයිනේ. right. එතනින් ඔය අපේක්ෂිතාගය කියන ටොපික් එක ඉවරයි. දැන් පුතාලට මම කියලා දෙන්න සූදානම් වෙන්නේ මේකේ තව ටිකක් ඇඩ්වාන්ස් තත්ත්වයක්. හරි. දැන් මේ වෙළඳපොළ ප්‍රතිචාරය එහෙම බලලා ඒක හොඳයිද දුර්වලයිද එහෙම මත ගණනය කරන එකක් මේක. ඊළඟට දාගන්න මාතෘකාවක් තීරණ රුක් සටහන්. තීරණ රුක් සටහන්. තීරණ රුක් සටහන්. දාගන්න මාතෘකාවක්. දැන් අපේක්ෂිතාගයනේ දැන් එකක් කියන අවදානම් සහ අවිනිශ්චිතතාවයන් හමුවේ තීරණ ගද්දී එකක් තමයි අපි ඉගෙන ගන්න ඕන එක අපේක්ෂිතාගය. ඒක අපි ඉගෙනගෙන ඉවරයි. ඊළඟ එක අපි ඉගෙන ගන්න සූදානම් වෙන්නේ තීරණ රුක් සටහන්. මේ තීරණ රුක් සටහන් කියලා කියන්නේ පුතේ තව ටිකක් ගැඹුරින් අපි අවදානම් සහ අවිනිශ්චිතතාවය අධ්‍යයනය කරන ක්‍රමයක් තමයි තීරණ රුක් සටහන් කියලා කියන්නේ. තව ටිකක් ගැඹුරට ගිහිල්ලා අවදානම් සහ අවිනිශ්චිතතාවය තීරණය කරන ක්‍රමවේදයක්. මේකෙදි වෙන්නේ මෙහෙමයි. දැන් ඔය සමහර තීරණ තියෙනවා විකල්ප දෙකක් මත පදනම් වෙනවා. A විකල්පය වුණොත් මේ වගේ ඔප්ෂන් තියෙනවා. B විකල්පය වුණොත් තව තීරණ තියෙනවා. එතකොට මේ තීරණය ක්‍රියාත්මක කරොත් තව තීරණ තියෙනවා. මෙයාගේ තීරණය වුණොත් තව තීරණ. නිකන් අර රටක දේශපාලනයේ නායකයා තෝරගන්නවා වගේ. දැන් පළවෙනි තීරණය තමයි ජනාධිපතිවරයා තෝරන එක. එතකොට අපි බලමු ජනාධිපතිවරයා තෝරන එක. ඒක තමයි අපේ ප්‍රධාන තීරණය. ඒක x කියන පුද්ගලයා වෙන්නත් පුළුවන් y කියන පුද්ගලයා වෙන්නත් පුළුවන්. එතකොට x කියන පුද්ගලයා තේරුවොත් එයා 1 2 3 කියන තීරණ ක්‍රියාත්මක කරනවා. y පුද්ගලයා මේ බලයටපත් වුණොත් එයා 4 සහ 5 කියන තීරණ ක්‍රියාත්මක කරනවා. එයාලගේ තීරණ මත එන්න පුළුවන් ප්‍රතිඵලයන් මෙන්න මේවයි. අන්න එහෙම තීරණයක් අගයන්න තියෙනවා. අන්න එහෙම තීරණ අගයන ක්‍රමයට අපි කියනවා තීරණ රුක් සටහන් කියලා. මේ වලට අපි කියනවා තීරණ රුක් සටහන් කියලා. පුතාලට පේනවා මේ තීරණ රුක් සටහන් අදින්න ගියාම මම මේකේ හැඩතල දෙකක් පාවිච්චි කරලා තියෙනවා. එකක් තමයි කොටුවක් අනිත් එක තමයි තරුව. මේ රවුමක්. මේ කොටුවකින් අපි පෙන්눔 කරන්නේ තීරණ ප්‍රතිඵල. තීරණ ප්‍රතිඵල. තීරණ ප්‍රතිඵල. නැත්නම් තීරණ ලක්ෂයන්. තීරණ ලක්ෂයන්. තීරණ ලක්ෂයන්. ඒ කියන්නේ ජනාධිපතිවරයා විදිහට x තෝර ගන්නවද y තෝර ගන්නවද? අන්න ඒ වගේ තීරණ ලක්ෂයක් තියෙනවා නම් අපි ඒක කොටු මාක් එකකින් තමයි පෙන්වන්නේ මේ රුක් සටහන තුල. රවුම් වලින් පෙන්වන්නේ ප්‍රතිඵල ලක්ෂයන්. ප්‍රතිඵල ලක්ෂයන්. එතකොට පුද්ගලයා විදිහට මෙයා ප්‍රතිඵලය වෙන්නත් පුළුවන් මෙයා ප්‍රතිඵලය වෙන්නත් පුළුවන්. මෙයා ඒ y කියන පුද්ගලයා තෝරගත්තොත් එයා මත තව ප්‍රතිඵල බිහි වෙන්න පුළුවන්. එන්න ඒ වගේ. ප්‍රතිඵල විචල්යන් ප්‍රතිඵල ලක්ෂයන් පෙන්වන්නේ රවුම් මාක් එකකින්. පැහැදිලි නේද? එතකොට අර යම් තීරණයක් මත තව තීරණයක් ඩිපෙන්ඩ් වෙනවා. ඒ තීරණය මත තව තීරණයක් ඩිපෙන්ඩ් වෙනවා. ඒ තව තීරණ මත තව තීරණ ඩිපෙන්ඩ් වෙනවා. අන්න ඒ වගේ තීරණයක් අගයන්න තියෙනවා නම් ඒ වගේ වෙලාවකදී අපි භාවිතා කරන ක්‍රමවේදයට කියනවා තීරණ රුක් සටහන් කියලා. දැන් හිතන්න ඔයාගාව 5 මිලියන් තියෙනවා. ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා 5 මිලියන් යොදවන්නේ ස්ථාවර තැන්පතුවකද FD එකද ෂෙයා මාකට් එකේද. ඒතර ෂෙයා FD එකක් දැම්මොත් මේ වගේ පොලි අනුපාත තියෙනවා 12යි 14යි 16යි. නේ. ඔයා ෂෙයා මාකට් එකේ දැම්මොත් ඔයාට 120ක ප්‍රතිලාභයක් ලැබෙන ඔප්ෂන් එකකුත් තියෙනවා 128ක ප්‍රතිලාභයක් ලැබෙන ඔප්ෂන් එකකුත් තියෙනවා. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි යම් තීරණයක් මත ඒ තීරණය ගත්තාම තව තීරණයක් ඇති වෙනවා. ඒ තීරණය මත තව තීරණයක් ඇති වෙනවා. අන්න එහෙම තීරණ ඇගීමට ලක් කරන ක්‍රමවේදයට අපි කියනවා තීරණ රුක් සටහන් කියලා. එකක් මත ඩිපෙන්ඩ් වෙනවා තව එකක්. ඒකේ ප්‍රතිඵලය මත තව එකක් ඩිපෙන්ඩ් වෙනවා. ඒකේ ප්‍රතිඵලය මත තව එකක් ඩිපෙන්ඩ් වෙනවා. අන්න එහෙම තීරණ ඇගීමට අපිට හම්බ වුණොත් ඒකට අපි භාවිතා කරන ක්‍රමවේදය තමයි කළමනාකරන ගිණුම් කරණයේදී තීරණ රුක් සටහන් කියලා කියන්නේ. හරි. ලියා ගන්න පුතේ තීරණ රුක් සටහන් කියලා මාතෘකාව දාලා මෙන්න මේ විදිහේ නෝට් එකක් ලියා ගන්න. මෙහෙම ලියන්න. එකිනෙකට සම්බන්ධ
එකිනෙකට සම්බන්ධ තීරණ සහ එකිනෙකට සම්බන්ධ තීරණ සහ ඒවායේ අපේක්ෂිත අගයන් මත එකිනෙකට සම්බන්ධ තීරණයන් සහ ඒවායේ අපේක්ෂිත අගය මත ඒවායේ අපේක්ෂිත අගය මත තීරණ ඇගයීමට ලක් කරන ක්‍රමවේදය තීරණ ඇගයීමට ලක් කරන ක්‍රමවේදය තීරණ ඇගයීමට ලක් කරන ක්‍රමවේදය වෙන පාට පෑනකින් තීරණ රුක් සටහන් වශයෙන් හඳුන්වයි. තීරණ රුක් සටහන් වශයෙන් හඳුන්වයි. තීරණ රුක් සටහන් වශයෙන් හඳුන්වයි. හරි තීරණ රුක් සටහන් වශයෙන් හඳුන්වයි. ඔයාලට තියෙනවා ඉතින් AAT කරනවා. ඒක තමයි තීරණය. AAT කරපුවාම ජොබ් එකක් කරනවාද උපාධියක් කරනවා. ජොබ් එකක් කරොත් මේ ජොබ් කරන්න පුළුවන්. උපාධියක් කරොත් මේ උපාධි කරන්න පුළුවන්. අන්න එහෙම ඒ තීරණයේ මත ඩිපෙන්ඩ් වෙලා ඉස්සරහට තීරණ ඇගීමට ලක් කරන්න ඕන නම් ඒකට ගන්න ක්‍රමය තමයි තීරණ රුක් සටහන. හරි. ඔකේ යටතේ අනුමාර්ථකාවක් දාගන්න. තීරණ රුක් සටහනක් ගොඩනැගීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. අනුමාර්ථකාවක් දාගන්න. තීරණ රුක් සටහනක් ගොඩනැගීමේදී තීරණ රුක් සටහනක් ගොඩනැගීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. තීරණ රුක් සටහනක් ගොඩනැගීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. තීරණ රුක් සටහනක් ගොඩනැගීමේදී අවධානය යොමු කළ යුතු කරුණු. හරි. පළවෙනි තියාගන්න පළවෙනි එක. තීරණ ලක්ෂයන් කොටු සලකුණකින් පෙන්වීම. තීරණ ලක්ෂයන් කොටු සලකුණකින් පෙන්වීම. තීරණ ලක්ෂයන් කොටු සලකුණකින් පෙන්වීම. හරි. තීරණ ලක්ෂයන් කොටු සලකුණකින් පෙන්වීම. දෙවෙනි එක. ප්‍රතිඵල ලක්ෂයන් රවුම් සලකුණකින් පෙන්වීම. ප්‍රතිඵල ලක්ෂයන් වෘත්තාකාර සලකුණකින් පෙන්වීම. මේක වෘත්තයක් අද. ප්‍රතිඵල ලක්ෂයන් වෘත්තාකාර සලකුණකින් පෙන්වීම. අනිත් එක. සරල රේඛා එකිනෙකට ඡේදනය නොවීම. ඒ කියන්නේ මේ සරල රේඛා මෙහෙම ඡේදනය වෙලා මේවා කැපිලා යන්න බෑ, ක්‍රොස් වෙන්න බෑ. ඒ තව එකක් ඒක. සරල රේඛා එකිනෙකට ඡේදනය නොවීම. සරල රේඛා එකිනෙකට ඡේදනය නොවීම. ඊළඟ හතරවෙනි එක. වැඩිම අපේක්ෂිත අගයක් සහිත තීරණය ක්‍රියාත්මක කිරීම. නැත්නම් වැඩිම අපේක්ෂිත අගයක් සහිත තීරණය තෝරා ගැනීම. වැඩිම අපේක්ෂිත අගයක් සහිත තීරණය තෝරා ගැනීම. වැඩිම අපේක්ෂිත අගයක් සහිත තීරණය තෝරා ගැනීම. හරි. වැඩිම අපේක්ෂිත අගයක් සහිත තීරණය තෝරා ගැනීම. එහෙනම් පුතාලා මේ අභ්‍යාසය ලියා ගන්න. දාගන්න අභ්‍යාසය කියලා. අභ්‍යාසය කියලා දාලා මේක ලියා ගන්න. ඉක්මනට.
ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න පුතාලා ඉවරයි කියලා. හරි ඉක්මනින් වගුව මේ ප්‍රශ්නේ ලියා ගන්න අභ්‍යාසය ලියාගෙන මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
හරිනේ පුතාලා. දැන් අපි තීරණ රුක් සටහන අදින්නයි මේ සූදානම් වෙන්නේ. හරි. දැන් මේකේ ගාන හොඳට ඔයාලා කියව ගන්නනේ නේද? අපි යමු තීරණ රුක් සටහන අදින්න. මේ වගේ වගුවක් ඇදලා අපිත් බලනවා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන එක හොඳයිද? ක්‍රියාත්මක කරන එක හොඳ නැද්ද කියලා. හරි බලමු. දැන් පළවෙනියටම කියනවා නිසංසලා සමාගම නව භාණ්ඩයක් නිපදවා වෙළඳපොළට ඉදිරිපත් කිරීම අගයමින් සිටී. එහෙනම් ඔන්න ඔතන දැන් තීරණයක් තියෙනවා. භාණ්ඩය ඉදිරිපත් කිරීමයි. හරි ඔතන තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි භාණ්ඩය ඉදිරිපත් කිරීම. ඉදිරිපත් කිරීම අනිත් එක තමයි ඉදිරිපත් නොකිරීම. හරි තර්කණය තමයි මෙතන තියෙන්නේ. එක ප්‍රතිඵලයක් භාණ්ඩය ඉදිරිපත් කිරීම අනිත් ප්‍රතිඵලය භාණ්ඩය ඉදිරිපත් නොකිරීම. තීරණ දෙකක් ඉදිරිපත් කරනවද නැද්ද කියන එක. ඒකේ ප්‍රතිඵල දෙක ප්‍රතිඵල. එතන මෙතන ප්‍රතිඵල දැම්ම දාන්න අවශ්‍ය නැහැ. ඒක අපි අවස්ථානුකූලව දාමු. හරි. මේවා දැම්ම දාන්න නැහැ. මේවා අපි ඊළඟ එකක් කියවලා බලමු. කොහොමද තීරණ දෙකයි. භාණ්ඩය ඉදිරිපත් කරනවද ඉදිරිපත් කරන්නේ නැද්ද කියලා. පරේෂණ හා සංවර්ධන පිරිවැය රුපියල් ලක්ෂ 4ක් වේයයි අපේක්ෂා කරන අතර. ඒතර පරේෂණ හා සංවර්ධන පිරිවැය දැනටමත් ලක්ෂ 4ක් යනවා. ඉදිරිපත් කරත් ඉදිරිපත් නොකරත්. මෙතන පිරිවැය රුපියල් ලක්ෂ 4ක් යනවා. පිරිවැය රුපියල් ලක්ෂ 4ක් යනවා. සංවර්ධන පිරිවැය. ඒ කියන්නේ සංවර්ධන පිරිවැය දැනටමත් දරනවනේ ඒක ආයේ. ඉදිරිපත් කරත් එකයි නැතත් එකයි සංවර්ධන පිරිවැය ලක්ෂ 4ක් යනවා. වන අතර භාණ්ඩය සාර්ථක වීමට 70%ක අවස්ථාවක්ද එය අසාර්ථක වීමට 30%ක අවස්ථාවක්ද ඇත. ඒතකොට දැන් භාණ්ඩය ඉදිරිපත් කරොත් මේ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා තීරණය කරන්නේ. ආයෙනම් බලන්න භාණ්ඩය ඉදිරිපත් කළොත් තීරණ දෙකයි භාණ්ඩය සාර්ථක වීම අනිත් එක තමයි භාණ්ඩය අසාර්ථක වීම. භාණ්ඩය සාර්ථක වීමට 70%ක අවස්ථාවක්. ඒ කියන්නේ සාර්ථක වෙනවා නම් 0.7ක අවස්ථාවක් තියෙනවා. අසාර්ථක වෙන්න තියෙන්නේ 0.3යි අවස්ථාව. ඇත. භාණ්ඩය ඉදිරිපත් කිරීම සාර්ථක වුවහොත් මෙන්න මේම සාර්ථක වුණොත් භාණ්ඩය ඉදිරිපත් කිරීම සාර්ථක වුවහොත් භාණ්ඩයේ ජනප්‍රියතාවය වැඩි සාමාන්‍ය හෝ අඩු අනුව අපේක්ෂිත ලාභ මට්ටම් සහ සම්භාවිතාවයන් පහත පරිදි ඇස්තමේන්තු කර ඇත. එතකොට භාණ්ඩයේ ඉල්ලුම වැඩි අඩු සාමාන්‍ය. වැඩි අඩු එහෙමද ගන්න වැඩි මැදට දාගමු සාමාන්‍යනේ. වැඩි සාමාන්‍ය අඩු. ඒවයි සම්භාවිතාවයන් දීලා තියෙනවා. 0.0 වැඩිම වුණොත් 0.2යි 0.5යි 0.3යි 0.5යි 0.3 0.3 හරි. එතකොට ලාභයන් ටිකක් දීලා තියෙනවා වෙන වෙනම. හැබැයි පල්ලෙහා කියන ඉහත ලාභ වසරක් සඳහා වන අතර ඒවා වසර දෙකක් යනතෙක් නොවෙනස්ව පවතී. එතකොට එක වසරක ලාභය දීලා තියෙන්නේ. එතකොට අපි වසර දෙකේම ලාභය ගන්නවා නම් දෙකෙන් වැඩි කරලා ගන්නවා. එතකොට වසරක ලාභය ලක්ෂ 5යි නම් වසර දෙකේ ලාභය මිලියනයයි. ඊළඟට වසරක ලාභය ලක්ෂ 4යි නම් වසර දෙකේම ලාභය ලක්ෂ 8යි. ඊළඟට වසරක ලාභය ලක්ෂ 3යි නම් වසර දෙකේම ලාභය ලක්ෂ 6යි. ලක්ෂ 6යි. ඊළඟට
භාණ්ඩය ඉදිරිපත් කිරීම අසාර්ථක වුවහොත් මෙන්න මේ අසාර්ථක වුවහොත් භාණ්ඩය ඉදිරිපත් කිරීම අසාර්ථක වුණොත් අසාර්ථක වුවහොත් භාණ්ඩය ඉදිරිපත් කිරීම අසාර්ථක වුණොත් භාණ්ඩය ඉදිරිපත් කිරීම අසාර්ථක වුණොත් පරීක්ෂණ හා සංවර්ධන වැඩ ලක්ෂ 5කට විකිණීමට 50000කට විකිණීමට හැකියවීමට 0.6ක සම්භාවිතාවයක් ඇති අතර ඒවායේ කිසිම වටිනාකමක් නොමැති වීමට 0.4ක සම්භාවිතාවයක් ඇත. ඒ කියන්නේ සුන්බුන් නගයන් ටික අලවියයි අලවිය අලවින් කිසිම වටිනාකමක් නොමැති වීම. කිසිම වටිනාකමක් නොමැති වීම. කීයටද අලෙවි කරන්න පුළුවන් 50000කට. ඒකට සම්භාවිතාවයේ තියෙනවලු 0.6ක්. කිසිම වටිනාකමක් නොමැති වෙනවා නම් 0යි. ඒකට 0.4ක සම්භාවිතාවයක් තියෙනවා. හරිනේ. එතන මෙතනත් වෙළඳපොළ ක්‍රියාත්මක නොකරොත් ඒත් අගේ 0යි. කිසිම වටිනාකමක් නොමැති. කිසිම වටිනාකමක් නැහැ. 0යි. මේක ඉදිරිපත් කරලා අසාර්ථක වුණොත් මේ විදිහට හරි. එතකොට අපි මේකේ අගයන් ටික මෙන්න මේ විදිහට මේ රවුන්ඩ් ටික බෙදනවා දෙකට. දෙකට බෙදලා අපි දා ගන්නවා මේක A මේක B මේක C. එහෙම දා ගන්න පුළුවන්. ඉතින් අපි බලන්න ඕන මේක ඉදිරිපත් කරොත්ද වාසි ඉදිරිපත් නොකරොත්ද වාසි කියලා. බලමු එහෙනම්. දැන් මේක මේ පැත්තේ ඉඳන් මම ABC දැන් මෙහෙ ඉඳන් නෙමෙයි ABC දාගෙන ගියේ මේ පැත්තේ ඉඳන් ABC දැන් එහෙම තමයි. ඉතින් රුක් සටහන අදින්නේ මේ පැත්තට ඇගීම කරන්නේ මේ පැත්තට. හරි. ඇග තීරණ රුක් සටහන ඇඳගෙන යන්නේ මේ පැත්තට. ඇගීම කරන්නේ මේ පැත්තේ ඉඳන්. මොකද මේ පැත්තේනේ අපිට ලාභ ටික ඇවිල්ලා තියෙන්නේ. මේ පැත්තේ ඉඳන් තමයි ඇගීම කරන්නේ. හරි. දැන් එහෙනම් මේ A ලක්ෂයේ තියෙන ලාභය හෝ අලාභය හොයන්න. මේ මිලියනේ වැඩි කරන්න 0.2කින් ලක්ෂයට වැඩි කරන්න 0.5න් ලක්ෂ 6 වැඩි කරන්න 0.3. ඒ වැඩි කරලා ඒ ටික එකතු කරගන්න. එකතු කරලා මෙතන දාන්න ඒ වලට එන පදේ කීයද කියලා. ඒ වලට තියෙන අගය කීයද කියලා දාන්න. මිලියනේ වැඩි කරනවා 0.2කින් ලක්ෂයට වැඩි කරනවා 0.5න් ලක්ෂ 6 වැඩි කරනවා 0.3. ඒකට කීයද? 7,80,000. මෙතනට අගය 7,80,000. 7,80,000. මෙතන අගේ දාගන්න 50,000 වැඩි කරනවා 0.6න් එච්චරයි. 50,000 වැඩි කරනවා 0.6න් 30,000යි. ඒතකොට දැන් මේ ආපු අගයන් තමයි මෙතනට ගන්න. ඒතකොට C එකට එන්නේ සාර්ථක වෙනවද අසාර්ථක වුණත් එන අපේක්ෂිත අගය ගන්න. මේ 7,80,000 0.7න් වැඩි කළා මෙතනට ඒකයි 30,000 0.3න් වැඩි කළා ඒ දෙකම එකතු කළා මෙතන දාන්න. 7,80,000 වැඩි කිරීම 0.7 ධන 30,000 වැඩි කිරීම 0.3 මේ දෙකම එකතු වුණාම 5,55,000යි. ඒතර භාණ්ඩය ඉදිරිපත් කරොත් 5,55,000ක් වාසි. ඉදිරිපත් නොකරොත් 0යි. දැන් අපි කන්නේ ඉදිරිපත් කරනවද නැද්ද? ඉදිරිපත් කිරීම තමයි අපි තෝරගන්නේ. ඉදිරිපත් කරොත් 5,55,000ක් එනවා. ඒ අනුව ලාභය තියෙනවා 1,55,000යි. එම නිසා තීරණය ලියන්න. නව භාණ්ඩය සංවර්ධනය කළහොත් සංවර්ධනය කර වෙළඳපොළට ඉදිරිපත් කළහොත් වෙළඳපොළට ඉදිරිපත් කළහොත් රුපියල් 1,55,000ක ලාභයක් ඉපෙය හැකිය. රුපියල් 1,55,000ක ලාභයක් ඉපෙය හැකිය. අන්නේ විදිහට තමයි තීරණ රුක් සටහනක් ගොඩනගන්නේ. මොකද ඒ තීරණය මත තව තීරණ කීපයක් දී වෙනවා. ඒන තීරණය මත තව තීරණ කීපයක් දී වෙනවා. අන්න ඒ විදිහට තීරණ ගණනාවක්
එකපාර ඇගීමට ලක් කරන්න ඕන නම් මේකදී අපි ගන්න ක්‍රමවේදයට කියනවා තීරණ රුක් සටහන් කියලා. මේ ගන්න ක්‍රමවේදයට කියනවා තීරණ රුක් සටහන් කියලා. decision tree කියලා අපි ඔයාලට කියනවා. කැම්පස් වල ඉන්න ළමයි ඉන්නවනම් එයාලට කැම්පස් එකේදී මේක හම්බ වෙනවා decision tree කියන එක. තීරණ රුක් සටහන්. හරිනේ මේක ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. එච්චරයි තියෙන අභ්‍යාසය. දරුවෙක් කාලා තියෙනවා 555000 එන්නේ කොහොමද කියලා. මේ තියෙන පුතේ 555000. 555000 එන්නේ 7,80,000.7න් වැඩි කරලා 30,000.3න් වැඩි කරලා ඒන උත්තර දෙක එකතු කරන්න. මේ දෙකම එකතු කරපුවාම 5,55,000. එතකොට මේ පැත්තේ බිඳුවයි ඉදිරිපත් නොකරොත් බිඳුවයි ඉදිරිපත් කරොත් 5,55,000. එතකොට මේකෙදි වැඩි කරන්නේ නැහැ. මෙතන තීරණ විචල්ලයක් නේ තියෙන්නේ. තීරණ විචල්ලයක් නම් මෙයාද කියලා තෝරනවා. එතකොට ආ තෝරගන්නේ 5,55,000ද බිඳුවද? 5,55,000 නේ. ඒ නිසා 5,55,000 මෙතනට ගන්න. එතකොට ලාභය 1,55,000. පැහැදිලිනේ ඉසුරු. හරි. මොකද? පැහැදිලි. ඇහෙන්නේ නැහැ පුතේ. වාගේ ප්‍රශ්නේ මට ඇහුන්නේ නැහැ. හරි නේද? පැහැදිලිනේ? right. එහෙනම් මම පුතාලට තව අභ්‍යාසයක් දෙන්නම් ලියා ගන්න. මේක හෝම්වර්ක් එකක් විදියට දෙන්නම්. මේකට උත්තරේ ලබන සතියේ දෙන්නම්. ලබන සතිය කියන්නේ ඊළඟට පන්තිය දාන දවසට දෙන්නම් මේකට උත්තරේ. ඉස්සලා මේක ලියා ගන්නකෝ. හැමතිස්සෙම අර තීරණ විචල්ලයක් එද්දි මෙතන තියෙන සම්භාවිතාවයන් නැතුව යනවා නේ. මේවයි හැම එකම සම්භාවිතාවයන් තියෙනවා. මෙතන නෑ සම්භාවිතාවය. මෙතනදී තීරණය කරන්න ඕනේ. මේක අගය ගන්නවද මේ අගය ගන්නවද? මේ ප්‍රතිඵල විචල්යන් වලදී මෙයයි වැඩි කරලා ඒ දෙක එකතු කරලා මෙතනට දානවා. තීරණ විචල්ලයක් මෙතන කොටුවක් තියෙනවා නම් මේ අගයන් දෙකෙන් වැඩි අගය බලනවා. වැඩි අගය බලලා දැන් මේ ලාභනේ. ආදායමක් නම් ඒත් වැඩි අගය. පිරිවැයක් නම් මේක අඩු අගය ගන්න ඕනේ. දැන් මේක ලාභයක් නේ. ලාභයක් නම් වැඩි අගය ගත්තා. ඒ කියන්නේ ලක්ෂ 4ක් අඩු නම් 1.55ක් ලාභ. එතකොට අපි කියනවා මේ භාණ්ඩය සංවර්ධනය කළොත් 1.55ක ලාභයක් තියෙනවා. හරි. මම පුතාලට තව අභ්‍යාසයක් දෙන්නම් ලියා ගන්න. මේ අභ්‍යාසයත් ලියා ගන්න. මම හිතන්නේ මේක ලියනවට වඩා හොඳයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හැමෝම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මේක. මේක ඔයාලට මම දෙන හෝම්වර්ක් එකක්. හැබැයි පන්ති ඉවර නැහැ. ටිකක් ඉන්න තව පොඩි දෙයක් උගන්වන්න තියෙනවා. ඕක හෝම්වර්ක් එකක්. හරිද? ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තද හැමෝම? හරිද? මේකට ඔයගොල්ලෝ පුතේ තීරණ රුක් සටහනක් අදින්න ඕන ඇඳලා කියන්න ඕන කොහොමද මේක එන්නේ කියලා. හරි? මේක නැත්නම් මට ඔයාලට පුළුවන් මේ තීරණ රුක් සටහන WhatsApp group එකට එවන්නත් පුළුවන්. එහෙම වුණොත් මම WhatsApp group එකට එවන්නම් තීරණ රුක් සටහන. ඒකත් ලේසියිනේ නේ. මේකට කොහොමද එන්නේ? මේකේ ප්‍රතිඵලය යගන්නේ කොහොමද කියලා. ඔයාලා කෝකටත් මේක අඳින්න ළමයි ඇඳලා බලන්න කොහොමද එන්නේ කියලා. ඒතර අර කලින් දවසේ ලීනියර් ප්‍රෝග්‍රෑමින් ගානේ උත්තරේ මේ තීරණ රුක් සටහන් වලට අදාළ මේ ප්‍රශ්නේ උත්තරේ මම දෙකම WhatsApp group එකට ඔයගොල්ලන්ගේ එවන්න. හරිනේ? right. ඊට පස්සේ තව පොඩි දෙයක් තියෙනවා. තීරණ රුක් සටහන් වල වාසි. දාගන්න පුතේ තීරණ රුක් සටහන් වල වාසි.
තීරණ රුක් සටහන් වල වාසි. අපි කීපයක් ලියාගමු තීරණ රුක් සටහන් වල වාසි කීපයක්. මේ වගේ තීරණ රුක් සටහනක් ඇඳාම ඒකෙන් තියෙන වාසි ප්‍රයෝජන. හරි. පළවෙනි එක ලියා ගන්න. වරකදී අවස්ථාවන් විශාල ප්‍රමාණයක් සලකා බැලිය හැකි වීම. වරකදී අවස්ථාවන් විශාල ප්‍රමාණයක් සලකා බැලිය හැකි වීම. වරකදී අවස්ථාවන් විශාල ප්‍රමාණයක් සලකා බැලිය හැකි වීම. ඒ කියන්නේ මේ අවස්ථාවන් ගොඩාක් එක්ක බලන්න පුළුවන් මේක ඉදිරිපත් කරන එක හොඳයිද නැද්ද මේ මේකෙදි බලලා තියෙනවා සාර්ථක වෙන එක අසාර්ථක වෙන එක හොඳයිද වෙළඳපොළ ප්‍රතිචාර වැඩි වෙන එක සාමාන්‍ය වෙන එක අඩු වෙන එක හොඳයිද අසාර්ථක වුණොත් සුන්බුන් අලෙවි කරන එක හොඳයිද අලෙවි කරන්නේ නැති එක හොඳයිද මේ ඔක්කොම ගැන තීරණය සලකා බලපුවම තමයි 555000ක ලාභයක් තියෙන්නේ. අන්න ඒ වගේ අපිට තීරණ ගොඩාක් එකවර සලකන්න පුළුවන්. තව එකක් සංඛ්‍යාත්මක අගයන් භාවිතා කරන බැවින් ප්‍රතිඵල වැඩි දියුණු කළ හැක. මේවා වැඩි කරගත්තොත් මේවායේ ප්‍රතිඵල වැඩි දියුණු වෙනවා. ප්‍රතිඵල වැඩි දියුණු කළ හැකි වීම. ප්‍රතිඵල වැඩි දියුණු කළ හැකි වීම. ප්‍රතිඵල වැඩි දියුණු කළ හැකි වීම. ඊට පස්සේ ගන්න පුතේ තීරණ රුක් සටහන් වල අවාසි. ඊළඟට ගන්න තීරණ රුක් සටහන් වල අවාසි. තීරණ රුක් සටහන් වල අවාසි. පළවෙනි එක ලියා ගන්න. පළවෙනි එක තමයි සම්භාවිතා අගයන් නිර්වද්‍ය නොවීම. මේවා ගොඩාක් නිවැරදිම නැහැ. සම්භාවිතා අගයන් නිර්වද්‍ය නොවීම. ඒවා නිකන් අපි උපකල්පනය කරන ඒවා. ඒක නිසා ඒවා හරිම ඒවා කියලා කියන්න බෑ. සම්භාවිතා අගයන් නිර්වද්‍ය නොවීම. තව එකක් ගුණාත්මක සාධක සැලකිල්ලට නොගැනීම. මේක ගන්නේ ප්‍රමාණාත්මක ඒවා විතරයි. මුදලින්ම අයින්න පුළුවන් ඒවා විතරයි. ලියන්න ගුණාත්මක සාධක සැලකිල්ලට නොගැනීම. ඒ කියන්නේ පරිසර දූෂණය, තරගකාරී ව්‍යාපාරවල තියෙන තරගකාරී ව්‍යාපාරවල ස්වභාවය. ඒවා ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ මේ තීරණ රුක් සටහනේදී. මේක බලන්නේ සංඛ්‍යානමය වශයෙන්. මූල්‍ය වශයෙන් හොඳයිද නැද්ද කියලා විතරයි මේකෙදි බලන්නේ. කියන්නේ ගුණාත්මක සාධක සැලකිල්ලට නොගැනීම. ඕවා තමයි තීරණ රුක් සටහන් වල තියෙන අවාසි. වාසි දෙකකුයි අවාසි දෙකකුයි දුන්නා. හදිස්සියවත් විභාගයට ආවොත් ලියන්න ඕන හින්දා. හරි. එහෙනම් පුතාලා ඊළඟ මාතෘකාව දාලා අද අපි පන්තිය නතර කරමු. දාගන්න ඊළඟ මාතෘකාව. දැන් මම කිව්වා මේ අවදානම් සහ අවිනිශ්චිතතාවයන් හැමෝම තීරණ ගද්දි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන ශිල්ප ක්‍රම තුනයි. මොනවාද ශිල්ප ක්‍රම තුන? එකක් තමයි අපේක්ෂිතාගය. අනිත් එක තමයි තීරණ රුක් සටහන්. එහෙනම් අපේක්ෂිතාගය ඉගෙනගෙන ඉවරයි. තීරණ රුක් සටහන් කියන එකත් ඉගෙනගෙන ඉවරයි. එහෙනම් තව එකම එකයි ඉගෙන ගන්න තියෙන පුතේ අන්තිම මාතෘකාව දාලා තියන්න. එතකොට මේ පාඩම පළවෙනි පාඩම ඉවර වෙනවා. අපි මේනකොට අන්තිම පාඩම් ටික ඔක්කොම ඉවරයි. පළවෙනි පාඩමයි තුන්වෙනි පාඩමයි ඉතුරු කරන් හිටියේ. ඒතර පළවෙනි පාඩමේ තියෙන අන්තිම මාතෘකාව තමයි දාගන්න සසම්භාවී ගෙවුම් වගු. ඒතර මම ඊළඟ දවසේ පුතාලාට කියලා දෙන්නම්. සසම්භාවී ගෙවුම් වගු කියන්නේ මොනවද කියලා. හරි? සසම්භාවී ගෙවුම් වගු කියලා දාගන්න. සසම්භාවී ගෙවුම් වගු. ඒතර අපි ලබන දවසේ හම්බ වෙලා. ඒ කියන්නේ ඊළඟ දවසේ හම්බ වෙලා මම දවස් WhatsApp group එක කරා දැනුවත් කරා නම් ඕගොල්ලන්ට හෙට දවසේ නම් මුකුත් පන්ති නැහැ පුතේ ඕගොල්ලන්ට. අපි එහෙම වුණොත් සෙනසුරාදා වගේ උත්සාහ කරමු පන්තියක් දාගන්න. එහෙම වුණොත් සෙනසුරාදා පන්තියේදී අපි සාකච්ඡා කරමු සසම්භාවී ගෙවුම් වගු කියන්නේ මොනවද කියලා. එතකොට අපිට ලබන සතියේ සතියාන්තයේ තමයි එක්සෑම් තියෙන්නේ 23 24. එහෙම වුණොත් ලබන සතිය ඇතුලේ තුන්වෙනි පාඩම ඉවර කරලා දාමු. හරි? තුන්වෙනි පාඩම ඉවර කරලා දාමු. මේ සතියේ පළවෙනි පාඩම ඉවර කරගමු. හරි. එහෙනම් පුතේ අපි අද මෙතනින් නතර කරනවා. අපි ආ ඊළඟ දවසේ හම්බෙමු සසම්භාවී ගෙවුම් වගු ගැන ඉගෙන ගන්න. ඔක හරියම ලේසි විනාඩි 10ක් විතර යන වැඩක්. ඒත් එක්කම අපි ඊළඟ දවසේ හම්බුනාම සසම්භාවී ගෙවුම් වගුත් උගන්නලා තුන්වෙනි පාඩම අයවැයකරණයේ පාඩමත් පටන් ගන්නවා. පැහැදිලිනේ? එතනින් ඔයාලගේ සිලබස් එක ඉවර වෙලා යනවා. හරි. අපි එන අද මෙතනින් නතර කරමු. අපි ඊළඟ දවසේ ආයෙ නැවත හම්බෙමු. හරි.